අයිබෝවන් සුබ පරණ අවුරුද්දක් වේවා. අපි පරණ අවුරුද්දේ හමු වෙන දවසේ අලුත් අවුරුද්ද උදා වෙන්න හමු වෙන අවසන් දවසේ පරණ අවුරුද්දට අලුත් අවුරුද්ද උදාවට හෝරා කිහිපයක් තබාගෙන තමයි මුණ ගැසෙන්නේ. අද දවසෙත් ඔබට මේ ජාතික පුවත්පත්වල මොනවද පළවෙනි සුවිශේෂ කාරණා කියලා ඉදිරිපත් කරන්නට. අද රාත්‍රී එන් තමයි අවුරුද්දේ නොනගත උදාවන්නට නියමිතව තිබෙන්නේ. හෙට අලුයම් කාලයේ අලුත් අවුරුදු උදාවත් ඒ වගේම උදෑසන කාලයේ අනෙකුත් නැකත් චාරිත්‍රාත් යෙදී තිබෙනවා. සමායන ඒ ගැන මතක් කිරීමකින් අපි ආරම්භ කළොත් හොඳයි කියලා හිතෙනවා. පුණ්‍ය කාලය රාත්‍රී 8 පසුවේ විනාඩි 9ට උදා වීමට නියමිතයි. ඒ වගේම සිංහල හින්දු අලුත් අවුරුදු උදාව විදිහට සලකන්නේ 14 වෙනි බදාදා හෙට අලුයම් කාලේ 2:33ට තමයි අලුත් අවුරුදු උදාවන බව සඳහන් වෙන්නේ. ආහාර පිසීමේ නැකත් චාරිත්‍රය බදාදා හෙට පූර්ව භාග 6:17ට යෙදී තිබෙනවා. මෙවර පලා පැහැය තමයි පැහැය විදිහට සැලකෙන්නේ. ඊළඟට වැඩැල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය 14 වෙනි බදාදා පූර්ව භාග 7:41ට ඒත් පලාවන් පැහැයෙන් සැරසී ඒ චාරිත්‍රයට කිරීම සුදුසුයි කියලා සඳහන් කරනවා. ඊතරම් ගැඹුරට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තවදුරටත් තිබෙනවා ඒ දිශාවන් මේ ආදී චාරිත්‍ර පිළිබඳව. මේ ලෙස තමයි ප්‍රධාන අලුත් අවුරුදු සිරිත් යෙදී තිබෙන්නේ කියන එක අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඊළඟට හිස්සතෙල් ගෑම 17 වෙනිදා රැකී ආරක්ෂා සඳහා පිටත් යාම අප්‍රේල් මාස 19 වෙනිදා මේ ආදී වශයෙන් ඉදිරි නැකත් චාරිත්‍ර යෙදී තිබෙනවා. එතකොට හෝරා කිහිපයයි මෙවර අලුත් අවුරුදු උදාවට අපට තිබෙන්නේ. එලෙස අපි හමුවද්දී අද උදෑසනම මේ අවුරුදු සූදානම ගැනමත් එහෙම නැත්නම් අවුරුදු කෑම ගැන නෙමෙයි කතා කරන්න වෙන්නේ. ඊට වඩා වෙනස් දෙයක් පිළිබඳවයි අද පුවත් වාර්තා අවධානය යොමු කරලා තියෙන්නේ. ඒ නිසා අපටත් කතා කරන්න වෙන්නේ ඒ ගැන. ඒ නිසාම අපි හිතුවා මේ ප්‍රධාන කාරණා පොඩ්ඩක් පසක තබලා විශේෂ අවධානය දෙන්න මේ 5000 දීමනාවිය ලබා දීමේ තත්ත්වය මොකද කියලා හොයලා බලන්න. 5000 බෙදන්න සමෘද්ධියෙන් ඒ ග්‍රාම නිලධාරීහු නොයති කියලා තමයි අද පුවත්පත් වාර්තා කරන්නේ. අරුණි තිබ්බ සටහනක් තමයි මායිලි සුපුටා ගත්තේ. ඊළඟට අද මව්බිමේ දකින්නට පුළුවන්කම තිබෙනවා 5000 දීමනාව ලබා දීම සාර්ථකයි. ඇතැම් තැන්වල විවිධ බාධා මතුවෙලා. ඊයේ සවස 4 වන විට ලක්ෂ 11කට ප්‍රතිලාභ දීලා කියලා සඳහන් වෙනවා. 30 ලක්ෂයකට මේ ප්‍රතිලාභය ලබා දීම සඳහා කටයුතු සූදානම් කර තිබුණා. කාණ්ඩ 7ක් යටතේ තෝරාගත්තු කාණ්ඩ 7ක් යටතේ. ඒ අනුව ලක්ෂ 12කට ආසන්න පිරිසකට දවස් අවසාන වෙනකොට මේ ප්‍රතිලාභය ලබා දෙන්න පුළුවන්කම වෙනත අවුරුදු තෑග්ග ලබා දෙන්න පුළුවන්කම ලැබුණා කියලායි සඳහන් කරන්නේ. අද දවසෙත් මේ පරණ අවුරුද්දෙත් ඒ රුපියල් 5000 දීමනාව තීරණය ලබා දීම සඳහා කටයුතු කරන බව කියනවා. ඒ වගේම තමයි බැරි වුණොත් යම් ආකාරයකින් මේ සෑම දිනාටම ලබා දෙන්න අද හෙට පමණක් නෙවෙයි අවුරුද්දෙන් පස්සෙත් ඒ රුපියල් 5000 අනිවාර්යයෙන්ම ලබා දීලා කටයුතු සම්පූර්ණ කරනවා කියලා තමයි රාජ්‍ය ආරංචි මාර්ග කියන්නේ. කොහොම වුණත් අර පුවත් වාර්තාවේ දැක්ුණා යම් යම් ප්‍රදේශවල බාධා මතුවීම පිළිබඳව ඒ පුවත් වාර්තාවෙත් සඳහන් වුණා සමෘද්ධියනේ ග්‍රාම නිලධාරීහු නොයේ කියලා. දැන් මේ 5000 දීමනාව ලබා දෙනවා කියන එක රජයත් නිවේදනය කරන්න ඉතාම කඩිමුඩියේ තමයි. නමුත් ඔවුන් මුල සිටම මේ පිළිබඳව දැක්වුවේ විරෝධයක් කියන එක බොහොම පැහැදිලිව දකින්න ලැබුණු කාරණාවක්. යම් තැන්වලින් මතුවුණා මේ පිළිබඳව මේ පවතින වාතාවරණයත් එක්ක සෙනගේක රාශී කිරීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයන්ුත් අප දැක්ක ග්‍රාම නිලධාරීන් මතු කරනවා. ඒ වගේම ඊයේ නිවාඩු දවසක් විදියට නම්කට තිබියදී මේ කටයුතු කිරීම පිළිබඳවත් ඒ බොහෝ දෙනාගේ විරෝධය මතුවන ආකාරයක් දකින්න ලැබුණා. ඔවුන්ට තිබෙන හේතු ඔවුන්ගේ පැත්තෙන් අපහසුතාවයට හේතු කාරණා බොහෝ සෙයින් ඉදිරිපත් කරනවාත් අපට දකින්නට ලැබුණා. ඊයේ නිවාඩු දවසක් වුණාට රාජ්‍ය සහ පෞද්ගලික බැංකු ඒ වගේම තවත් ආයතන විවෘතව තබන්නටත් කටයුතු කරන බවත් අප හොඳින් දන්නා තත්ත්වයක්. කෙසේ වෙතත් ඒ තත්ත්වය හමුවේ වුණත් ග්‍රාම නිලධාරී මහත්වරු නම් එම නැත්නම් ඒ නෝනලා මේ කටයුතු වලට සහභාගී වුණේ නැහැ කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. සමෘද්ධි නිලධාරීන් මැදිහත් වෙලා හැකි උපරිමයක් මේ දීමනාව තිලිනේ ලබා දෙන්නට කටයුතු කළ බවක් දකින්නට ලැබුණා. දිවයිනේ ඇතැම් ප්‍රදේශවල යම් මොනුසුම්කාරී තත්ත්වයන් මේ දීමනාව දීමට යාමේදී එකිනෙකා අතර ගැටුම් ඇතිවන ආකාරයක් ඇතැම් ප්‍රදේශවල සමෘද්ධි බැංකු වහලා තිබෙන ආකාරයක්. මොකද ඔවුන්ට මුදල් සපයා ගන්නට බැරි වුණා. ඒ කියන්නේ ඒ ජනතාවට ලබා දෙන්නට නම් ඔවුන් මේ මුදල් සපයා ගන්නට ඕනේ. ඒ නිසා ඒවා දීමට නොහැකි තත්ත්වයන් උද්ගත වුණා කියලා අද උදෑසන වගේ මේ රාත්‍රී ප්‍රවෘත්ති තුලුත් ඔබට දකින්නට ලැබෙන්නට ඇති. ඒ පිළිබඳව වාර්තා එක් පුවත්පත්වල පළ වෙලා තිබෙනවා අපට දකින්නට පුළුවන්කම තිබෙනවා.
ඒ අතරේ අපි අවධානය දෙන්නට කැමති මේ උදාවීමට ඔන්න මෙන්න තිබෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් නිකුත් කොට තිබෙන පණිවුඩ කිහිපයකුත් ජනාධිපතිවරයා කියනවා මේ දිනමින නොපුට ගන්න. ජනාධිපතිවරයා කියනවා අවුරුදු ප්‍රීතිය භුක්ති විඳින්න මෙවර අවස්ථාව ලැබුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිම කියනකොට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ අදහස් දැක්වීම සියලු දෙනාගේ අනාගතය සෞභාග්‍යවත් කිරීමේ වෑයමක රජය නිරතව සිටිනවා කියලයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියනවා සංස්කෘතික මේ උත්සව ලෝකයට ආශිර්වාදයක් කියලා. මේ ආදී වශයෙන් ජනාධිපතිතුමා අගමැතිතුමා විපක්ෂ නායකතුමා දැක්වූ අදහස් සහ ඒ පණිවුඩ අපට අද පුවත් වාර්තා තුළ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ හැරුණුකොට මොනවද තිබෙන සුවිශේෂ කාරණා කියලාත් අපි අවධානය යොමු කරමු. ඒ අතරේ අපිට දකින්නට පුළුවන් පොල් තෙල් වියලිමිරිස් තත්ත්ව සහතිකය ලැබෙන තෙක් මුදා හැරීම අත්හිටුවන බව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියූ කතාව අද දිනමිනේ අපි දකිනවා. ඒ වගේම අනෙක් පුවත්පත්වලත් අපට දකින්නට ලැබෙනවා මේ පිළිබඳව රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ප්‍රකාශය මේ අපි දකින්නේ දිනමින පුවත් වාර්තාව. ඊළඟට අපි අර ප්‍රධාන සිරස්තලයේ විදිහට බොහෝ පුවත්පත්වල වාර්තා වුණු කාරණා වෙතත් අවධානය දෙන්නට ඕනේ. සමහර අය අවුරුදු සමරන්න විවිධ ක්‍රම පාවිච්චි කරද්දී විවිධාකාරයෙන් අවුරුදු සමරද්දී අපේ ආරක්ෂක අංශ අවුරුද්ද කියලා නැහැ. නිදහස් දවස කියලා නැහැ. එහෙම නැත්නම් වෙසක් පෝය පොසොන් පෝය කියලා නැහැ. නත්තල කියලා නැහැ. මේ ඕනම දවසක ආරක්ෂක අංශ වලට වැඩ රාජකාරී තිබෙනවා. ඕනම කාලයක වැඩ රාජකාරී තිබෙනවා. එවැනි ආරක්ෂක අංශයේ සුවිශේෂ වැටලීමක් පිළිබඳ පුවත් වාර්තාවක් අපිට දකින්න පුළුවන්. අරුණ පුවත්පත සඳහන් කරනවා ජායල සහ සපුගස්කන්දේ කෝටි 125ක අයිස් අල්ලනවට බයේ හෝටලයකට රිංගලා සැලසුම හැදුවේ රටේ ඉන්න කුඩුලාල් සහ රූබන් 10 දෙනෙක් අත්අඩංගුවට අම්මයි තාත්තයි පුතයි දුවයිත් ඒ අතර කියලා සඳහන් කරනවා. මේ ගැන තමයි හැම පුවත්පතකම ප්‍රධාන සිරස්තලය බොහෝ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලය මව්බිම කියනවා සපුගස්කන්දේ නිවසකින් කෝටි 100ක අයිස් අල්ලයි අයිස් කිලෝ 110ක් පාර්සල් 91ක අසුරලා ජාඇලින් ඇල්ලූ කිලෝ 15වත් එහිම කොටසක් කියලායි සඳහන් කරන්නේ. ලංකාවට මේ ඩුබායි නිපුණ කියලාත් සඳහන් කරනවා. මේ පිළිබඳ අනෙක් පුවත්පත්වලත් ඒ ආකාරයෙන්ම සඳහන් වෙලා තිබෙනවා. වැටලීමට කලින් කෝටි 50ක බඩු පන්නලා කියලාත් ඒ කියන්නේ මේ වගේ භාගයක පමණ ප්‍රමාණයක් පන්නන්න සමත් වෙලා තියෙනවා කියලාත් දිවයින වාර්තා කරන ඒවා පන්නලා ගිහිල්ලා අත්අඩංගුවට ගන්න අපේ ආරක්ෂක අංශ මේ වන විට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමිනුයි ඉන්නේ. කෙසේ වෙතත් මේ ඇතැම් වෙලාවට අවුරුදු සමරන්න ගෙනාපුව වෙන්නත් පුළුවන්. මොකද මේ රට තුළ විවිධ අයට බෙදා හදා දෙන්නට ගෙනාපුවා කියලත් දැනට තොරතුරු අනාවරණ වෙමින් තිබෙනවා. අපි එමනම් කෙටි විරාමයක් ලබා ගමු. විරාමයෙන් පසුව තවත් විවිධ වූ වාර්තා සමගින් යලිත් අපි මුණ ගැසෙමු. හොඳයි අපි නැලිත් පුවත් වාර්තා වෙත යමු. කලින් අපි ඉදිරිපත් කළා මේ අයිස් මද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගැනීම පිළිබඳව. ඒ වගේම රේගුවේ ඇස්වලට වැලි ගසා කෑම අස්සේ හංගාගෙන චීන වයින් ගෙනාපු පුවතකුත් තියෙනවා. ඒ ගෙනාපු චීන වයින් තොගේ දැලේ කියලායි සඳහන් වෙන්නේ. මව්බිමයි අද වාර්තා කරන්නේ. විවිධ අයථා ක්‍රම භාවිත කරමින් මොනතරම් ජාවාරම් කරන්නට උත්සාහ කළත් යම්කිසි හෝ තැනකින් මේවා බොහෝ වෙලාවට අහුවෙන බව තමයි මේ පුවත් වාර්තා බලද්දී බොහොම පැහැදිලිව පේන කාරණාව. ඒ අතර අපි බලමු එම පුවත්පතේ මෙතෙක් පුටා නොගත් තවත් සුවිශේෂ කාරණා කීපයකුත් දකින්නට ලැබෙනවා. ඒ අතරේ තියෙනවා වරාය නගරයේ චීන ප්‍රාන්තයක් කරන්න එපා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා කරනු ලබන ප්‍රකාශයක්. දැන් මේ වරාය නගරය පිළිබඳවත් අපට ප්‍රවෘත්ති තුලිනුත් අසන්ට දකින්න ලැබුණ විවිධ පුවත් වාර්තා. මේ වරාය නගරයේ බිම් කොටසක මිල ගණන් පිළිබඳව දාරුණ පුවත්පත වාර්තා කරනවා. පෝට් සිටියේ බිම් කැබලි 20ක් රුපියල් කෝටි ලක්ෂයකට මිල වේ කියලයි සඳහන් කරන්නේ. කොළඹ වරාය නගරයේ පෝට් සිටි වෙනුවෙන් ගොඩ කරන ලද භූමියේ බිම් කැබලි 20ක් අලෙවි කර ඇමරිකානු ඩොලර් බිලියන 5ක එමෙන්නත රුපියල් කෝටි ලක්ෂයක මුදලක් ඉපීමට බලාපොරොත්තු වන බව පෝට් සිටි කොළඹ පෞද්ගලික සමාගමේ සහකාර කළමනාකර අධ්‍යක්ෂ තුල්සි අලුවිහාරේ සඳහන් කරන බව සඳහන් වෙන්නේ අරුණ පුවත්පතේ. ඊළඟට අපි එම පුවත්පතේ දකින්න තවත් සුවිශේෂ පුවතක් තමයි ස්වර්ණමහල් මුල්‍ය සමාගමේ ව්‍යාපාර කටයුතු අත්හිටුවයි වන්දි ගෙවීම මහජන බැංකුවෙන් සිදු වෙනවා කියලයි පුවත් වාර්තාවේ සඳහන් වෙන්නේ. මීට පෙරත් ETI ෆයිනෑන්ස් සමාගමේ මුදල් ගෙවීම මේ විදිහට
හන්දියක් විදියට කාණ්ඩ කරලා ලබා දීමේ අමාකාරයකින් මහජන බැංකුව හරහා සිදු වුණා. ඊළඟට අපි දිනමින පුවත්පතට මේදී එහි දැක්වෙන ප්‍රධාන සිරස්තලයේ විදියට NGO වලට තහනම් දෙකක්. පිටරටවල් සමග ගෙවිසුම් තහනම්. පිටරට වලින් මුදල් ගැනීම තහනම්. මේ ආකාරයේ තහනම් පනවා තිබෙනවා සහ විවිධ රාජ්‍යවල සංවිධාන පිළිබඳව සොයා බැලීම වඩාත් තීව්‍ර කරන්නට රාජ්‍යයටත් සිද්ධ වෙලා තිබෙනවා. මොකද මේවැනි ආයතන හරහා ඒ වගේම විවිධ ගිණුම් හරහා රට තුළ නීති විරෝධී කටයුතු සිදුවන බවට විවිධ තොරතුරු තිබෙන නිසා. ඒ අතරේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා එම පුවත්පතේම දැක්වෙනවා සතුස සැපයුම්කරුවන්ට කෝටි 830ක් ණයයි කියලා. හැබැයි මේ දිනවල වෙච්ච ගණදුණු නිසා නෙවෙයි මේ වාර්තාවේ දැක්වෙනවා පසුගිය ආණ්ඩුව සමයේ ලැබූ අලාභය හේතුවෙන් ලංකා සතුස සමාගම සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති මුදල් ප්‍රමාණය මේ වසරේ පෙබරවාරි මාස 25 වෙනි දින වන විට රුපියල් කෝටි 830 දක්වා ඉහළ ගොස් තිබූ බව. ඒ දිනමින කරන හෙළිදරව් කිරීමක්. ඊළඟට අපි බලන්න සූදානම් මෙම පුවත්පතේම ඊට පහළින් දැක්වෙන මේ පුවත් වාර්තාවත් පාසල් සිසුන්ට නිල ඇඳුම් දෙන්න රුපියල් කෝටි 330ක් වියදම් කරන බව අද දිනමින පුවත්පත කර තිබෙන වාර්තාකරණය අපට මෙලෙස දකින්නට පුළුවන්. ඊළඟට අපි මව්බිම පුවත්පතට යොමු වීමේදී දැක්වෙනවා අවුරුදු සමයේ මුඛ ආවරණ හා සෞඛ්‍ය නීති අනිවාර්යයි කියලා මව්බිම ගෙනෙන වාර්තාකරණය. ඒ වගේම අධිවේගයේ යකා නැටු තරුණයන්ගෙන් රියදුරු රිමාන්ඩ් පරීක්ෂණ දිකටම මේ යකා නැටු කියලා සඳහන් කරන්නේ මේ අධිවේගී මාර්ගයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෝටර රථයකින් එළියට උඩුකය දාගෙන ගිය පිරිස පිළිබඳව තරුණ පිරිස පිළිබඳව අරුණත් අද වාර්තා කරන අධිවේගී සෙල්ලම් දැමූ රිය පොලිස් බහරයට කියලා රිය වගේම එය ධාවනය කළ රියදුරු සහායමිකරු අත්අඩංගුවට ගත්ත කියලා තමයි තොරතුරු දැනගන්නට ලැබෙන්නේ. ඊළඟට අපි අවධානය දෙමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ දැක්වෙන වාර්තා කිහිපයක්. එකක් තමයි පිළිකා පොල් තෙල් තොගයක් මැලේසියාවට ආපසු හරවා යවයි ප්‍රතිඅපනයනයේ යම් අවස්ථාවක් පිළිබඳව එලෙස සඳහන් වෙනවා. ඉන්දියාවෙන් අල්ලාගත් ශ්‍රී ලාංකික බෝට්ටුවෙන් ආයුධ ජාවාරමක තතු හෙළිදරව් වීමක් පිළිබඳවත් අද දිවයින පුවත් වාර්තා තුල අපට දකින්නට පුළුවන්. කොටි වල දැමූ ආයුධ පාතාලයට විකුණුවයි අත්අඩංගුවේ සිටි 11ක් නිදහස් තවත් 4ක් යලි රිමාන්ඩ් කියලත් අද දිවයින පුවත් වාර්තාවක් ගෙනෙනවා. පාස්කු ප්‍රහාරය පිළිබඳ නව විමර්ශන ඒකකයකින් වැඩිදුර විමර්ශන සිදුවීම පිළිබඳවත් පාස්කු ප්‍රහාරයේ ISIS සම්බන්ධතා CID නිලධාරියෙක් වසන් කිරීම පිළිබඳවත් අද දිවයින ගෙනෙන වාර්තා දෙකක් අපට එම පුවත්පතෙන් දකින්නට පුළුවන්. ඊළඟට අපි මව්බිම පුවත්පතට යලිත් යොමු වීමේදී වැලිකඩ සිරකරු MA උපාධිය ගැනීම පිළිබඳවත් ඊටම සුබ පුවතක් වාර්තා කරනවා. තමන් ඉන්න තැන නෙමේ වැදගත් තමන් කරන ක්‍රියාවයි වැදගත් කියන එක පිළිබඳව බොහොම හොඳ අවස්ථාවක්. වගේම දිවයිනේ දැක්වුණ අද සහයට රැඳවෑන් බැලීමට ඉඩ කියලා දිවයින ගෙනෙන තවත් පුවත් වාර්තාවක්. මින් ඉදිරියට ලෝකල් ජලමනු මේ වාර්තා කරන්නේ වතුර මීටර ලබා දෙන්නට ගියාම රටින් ගෙන්වන්න ලොකු මුදලක් වියදම් වෙනවා. ඒ වගේම තමයි ඒවා ප්‍රතිස්ථාපනය කරන්න ගියාම තවත් විශාල මුදලක් වියදම් වෙනවා. ඒ වසරකට ලක්ෂයක පමණ ප්‍රමාණයක් අලුතින් සවි කරන්නට වෙනවා කියලා කියනවා. පවතින ඒවා යම් දුර්වලතා ගැටලු මතුවනහම අලුතින් සවි කරන්නට යාම. මේ ආදී දේවල් පිළිබඳව සලකලා බලලා ජල සම්පාදන අමාත්‍යතුමා වාසුදේව නානායක්කාර මැතිතුමාගේ උපදෙස් පරිදි මේ සඳහා කටයුතු කරනවා කියලායි දැක්වෙන්නේ. අලුතින් ජලමනු නිර්මාණය කිරීමේදී ශ්‍රී ලාංකික ඥානය ලබාගෙන ශ්‍රී ලාංකිකයන් විසින් ඒවා නිර්මාණය කිරීමට යාම පිළිබඳව සුබ පුවතක් මෙලෙස අපට දකින්නට පුළුවන්. ඒ අතරේ PHI සංගමේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මතක් කර දෙනවා ජනතාවට සෞඛ්‍ය නිර්දේශ අමතක වෙලා අමතක කරන්න එපා කියලා. ඒ සභාපති උපුල් රෝහණ මහතා එම සඳහන් කළ අප්‍රේල් අග වෙනකොට මැයි මාස මුල වෙනකොට මේ නොසැලකිලිමත් නොහික්මුණු හැසිරීම් වල ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙයි කියලා රාජ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු සෞඛ්‍ය අංශවල බොහෝ දෙනා අනුතුරු හංගවනවා. හැබැයි ඒ වුණාට ජනතාවගෙන් ඇතැම් පිරිසකට මේ කාරණා අමතකව ගොස් ඇති සැටියක් තමයි අපට නම් දකින්නට ලැබෙන්නේ. කනගාටු වෙනුවත් කියන්නට වෙන්නේ. අපි දිනමින පුවත්පත බැලීමේදී රථ වාහන අනුතුරු වළක්වන්න පූර්ණ බලති ආයතනයක් පිහිටුවීම පිළිබඳව දිනමින වාර්තාවක් ගෙනෙනවා. ඊළඟට අපට දකින්නට පුළුවන් උම්බලකඩ ව්‍යාපාරයට මුවා වී හෙරොයින් ජාවාරම් කළ කෝටිපතියා සහ ගෝලයා දැලී කියලා පුවතකුත්. පුනරුත්ථාපන කාර්යශක් පිහිටුවීමට රජයේ සූදානමක් පිළිබඳවත් අද දිනමින වාර්තාවකයි දැක්වෙන්නේ. අපි අරුණ පුවත්පතට යොමු වෙමු. අරුණ පුවත්පතේ සඳහන් වෙනවා
යාපනයේ නගරාධිපතිගේ තීරණය වෙනස් නොවේ කියලා යාපනයේ නගරාරක්ෂක බලකාය පිළිබඳ ගත් තීරණයේ කිසිදු වෙනසක් නැති බවත් නිල ඇදුම වෙනස් කිරීම පිළිබඳව කරුණු අධ්‍යයනය කර තීරණයක් ගන්නා බවත් නගරාධිපති විශ්වනාഥන් මදිවනන් මහතා අරුණට ප්‍රකාශ කළ බව තමයි අරුණ පුවත්පත මේ පිළිබඳව වාර්තා කරන්නේ. රජය ඇතැම් ප්‍රධානීන් ඉස්ලාමන්තවාදයට නතු වෙලා කියලා පුවතකුත් අරුණ පුවත්පතේම දැක්වෙනවා. රාජ්‍ය ආයතන මුල් පුටුවල සිටින ඇතැම් ප්‍රධාන නිලධාරීන් ඉස්ලාමීය අන්තවාදීන්ගේ සංවිධානවලට නතු වී කටයුතු කරන බව රාජ්‍ය බුද්ධ්‍යංශ විමර්ශනයකින් හෙළිදරව් වූ බව තමයි අරුණ මේ පිළිබඳව වාර්තා කරන්නේ. ඊළඟට සතිය පුරාම ගොරව වැහි කියලාත් මෙන්න වාර්තා කරනවා. ගෙරවිලි විතරක් නම් කමක් නැහැ කියලායි බොහෝ දෙනා මේ වැස්සට කමක් නැහැ කියලායි බොහෝ දෙනා කියන්නේ ගොරවන්න එපා කියලා. මොකද අකුණු අනතුරු වලට තිබෙන බිය නිසා ඒ නිසා අකුණු වලින් තොරව වහිනවා නම් කමක් නැහැ කියවට මේ බක්මහේ ගහන අකුණු ගැන අපි පුරාතනයේ ඉඳලා කතා කරනවා දන්නවා. මේ සතිය පුරාම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණිදා දෙපාර්තමේන්තුව සඳහන් කරන නිසා අකුණු අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා සූදානම් ශරීරයෙන් පසුවන්ට කියලා කල්තියාම කරපු දැනුම් දීම නිසා ඔබට මතක් කරන්නට කැමතියි. පිළිකාකාරක බවට සැක තෙල් මිරිස් තොග රේගුයිම ගබඩා වේ කියන පුවතට අද අරුණ පුවත්පත අවධානය දීලා තියෙනවා අපට දකින්නට පුළුවන්. ඒ අතරේ අපි මව්බිම පුවත්පතේ මේ අලුත් අවුරුදු පණිවුඩයකින්ම පත්තර කියවන එක නවත්වලා සූදානම් වෙන දවස පිළිසඳරට යොමු වන්නට අලුත් අවුරුද්දේ මල් පිපෙන සිත්වලට හිතවත් කමින් අත්වැල් බැදන් අවුරුද්ද පුරාවටම නැවුම් සිතුවිලි බෙදා දෙන්න පරිස්සමින් ඉන්න. ඔබ සැමට සුව අලුත් අවුරුද්දක් වේවා කියලායි මව්බිම පුවත්පත ප්‍රාර්ථනා කරන්නේ. ඒ ප්‍රාර්ථනාවටම අපිත් එක්ක අසු වෙනට කැමැත්තෙන් මේ අලුත් අවුරුද්ද පිළිබඳවම ගෙන එන විශේෂ පිළිසඳරකින් හමු වෙන බලාපොරොත්තුවෙන් කෙටි විරාමයකට යනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.